එකක් නියන්න right? So that is වොයිස් what විතරක් නම් ෆෝන් job එකෙන් දාන්න පුළුවන්. analysis and job දාලා මට design. ෆෝන් එක කරා යන්න Now පුළුවන්. I වීඩියෝ hope කෝලේ නම් it's ෆෝන් clear එක to අහ everyone. වෙනකන් තියන්න. Right. So we'll go back to the presentation. ඔඩියෝ විතරක් නම් දැන් මේකේ පුළුවන් කරන්න. මේකම දාන්න ඉතින් මට පහ වෙනකන් ෆෝන් එක අල්ලන්න නැතුව ඉන්න ඕනේ. Right. Now we have defined what job design is. So job මම design කියන්නේ is සමහර විට රවි creation යන්න of jobs which individuals in the organization have to perform. Right? අර මේ So now we know what is a job channel design. එකේ අලෝ දෙන්නෙක් හවස It හම්බ is වෙනවා පොඩ්ඩක් YouTube එක. creation of jobs. ඒ කියන්නේ එහෙම අපි මේ වුණොත් individuals ලා කරන දැන් jobs ඉස්සෙල්ලා කිව්වේ 10 ගෙන් 15 නිර්මාණය කතා කරන්න කළා එහෙම වුණොත් ඒක හරි කෙනාට recording perform දාලා කරන්න තියලා හදන යනවා. process එකට අපි කියනවා job designing නෑ කියලා. charger එකට ගහලා දැන් කොහොමද බැටරි Please බහලා note තියෙන charger down එකට this ගහලා තියෙන definition. What is the job data designing තියෙනවා. is. Right? So please note down it. කම්පියුටර් නේ Job design is කම්පියුටර් on කර ඔය ෆෝන් එකේ තියෙන කම්පියුටරේ දාන්න තාම එන creation කම්පියුටර් on of කරලා මම දාලා යන්නද කම්පියුටර් jobs කම්පියුටර් zoom which නෑ මගේ ඒක individuals in the organization zoom දාලා මේ ඔක නින්ද ෆෝන් එකේ zoom තියෙන තමයි ටැග් කරලා ෆෝන් එකේ දාන්න perform කරන්න අවශ්‍ය jobs නිර්මාණය කිරීමට අපි මෙහෙම කියනවා තියන්න job කමන්නේ පහ වෙනකන් designing තියන්න කියලා. මම So තියලා යන්න ෆෝන් which individuals in the organization have to ෆෝන් එක perform. That is what called ෆෝන් එක that තියලා යන්න is ෆෝන් එකෙන් ගන්න job designing. අපි එද්දි Right? කියවෙද්ද So when I'm asking you to write down these notes, please write down. Don't just take the screenshot අපි යනවනේ යන්න because එහෙම I'm asking you to write down these words. I want you to repeat these words. Right? ඔයාලා මේවා ලියනකොට පොතක ලියනකොට තමයි ඔයාලගේ හිතට යන්නේ මම recording එක කියන ගෙදර තියෙද්දි terms නවතින්නේ pronounce කරන හැටි මේ වචන ඒ කියන්නේ මේ HR world off එකේ වුණත් පාවිච්චි කරන යනවා. වචනනේ අපි මෙතන Battery මේ තියෙනවනේ. කතා කරන්නේ. ඒතකොට Current ඒවා එක ගියත් යනවා. ලියනකොට වැඩ යනවා. තමයි හිතට යන්නේ. හරිද? මොකද අරගෙන I ඉඳලා don't recording එක have the යනවා. opportunity ෆෝන් to එක මට see අරන් යන්න everyone පුළුවන්. like in the class යද්දි physically. signal If ප්‍රශ්නයක් we මම are having a කරලා drop physical කරලා class, ප්‍රශ්නය. I know who is writing and who ඒකයි is මම not. තියලා Right? So, and also අරයන් I ඕනේ can, තමයි I මට have මේ the වැඩේ opportunity වටින්න to තියලා යන්න. use the යද්දි අවුලක් whiteboard ගියොත් or එහෙම the blackboard. And when I'm like, I am asking you to write down these notes because I want you to write down these පහ things වෙනකන් physically in your book. බලමු Then තාම ෂුවර් only නෑ කටි දැන් කතා those කරන්න කියලා කතා terms කරේ will නෑ මම කිව්වේ go ගියොත් to මම your ෆෝන් එක තියලා යන්න mind. Right? So that is for your නැත්නම් ඉතින් advantage. කොළඹ ඇතුලේ Even, ගියොත් නම් මට අරන් ගියත් even ප්‍රශ්නයක් though නෑ I'm මට බයයි sharing the සිග්නල් ඩ්‍රොප් එකක් ආවොත් presentation, එහෙම those things are in the presentation, but it's better if you can write down the notes, right? කම්පියුටර් මොකද එක අපි ගමත් නම් සෝරි physically මට class එකේ අපේ හිටියනම් ගෙදර මම හිටපුවා whiteboard කරන්ට් එක එකේ මීට වඩා අපිට explain කර කරන්න ඊට පස්සේ තිබ්බා. ඕන් වෙන්නෙත් නෑනේ ඒකට ඔයාලා ඒ notes ගන්නවා වගේම තමයි ඒ විදිහටම හිතලා අපි මේ online session නෑ මේක එකේ තියලා යන්න අවුලක් නෑ කරමු. So that is for පහට your මොනවද දාන්නේ? advantage. Okay? Right. Now I think that it's crystal clear for everyone මේක යන what is job analysis and මේක what යන is job design. මේක ෆෝන් Now we are going to learn about components of the job. මේ job එකක් කියන එක හැදිලා තියෙන්නේ මොනවද? Can anyone think about it? job එකක් හැදිලා තියෙන්නේ මොනවද? What are the components of a job? යන්නේම නැවතුත් අනතේ Any guesses? job එකක් හැදිලා නෑ, තියෙන්නේ නෑ. මොනවද? job එක මෙන්න මේ විදිහට ඩිසයින් කරමු. එතකොට මේ job එකට මේක නෑ මේකට කෝල් දෙන්නේ නෑ. මේක අපි ෆෝනේ දන්නවා. අතේ තියෙන එකට තමයි එන්නේ. ඔයාලා අහලා තියෙනවා නේද? task කියලා જાතියක් තියෙනවා. duties මේක- කියලා જાතියක් තියෙනවා. දැන් රෙකෝඩ් එක මම දැන් ආයෙ බැලුවා responsibilities මිනිමයිස් කියලා කරලා જાතියක් තියෙනවා. විනාඩි 4:35ක් You යනවා. have heard of tasks, duties and responsibilities. ඔව් So මේක if යන you විදිහට දැන් take ඕන්න one මට අර job, කියන අන්ලිමිටඩ් විනාඩි right? ගණනක් තියෙනවද If you කියලා take ඕෆ් one කරලා job, බලන්න පුළුවන් ආපහු වෙබ් එකට you ගිහින්. know this one job එතකොට is රෙකෝඩ් එක නැති වෙන පොඩි වෙනවා. having these three components. What are those three components a job have?
මේක මෙහෙම ගාලා තියෙනවා hard එකේ. responsibilities. So this job is made of with these three components. ඇඩ්ඩෙනවනේ zoom එකේ. job එකක් මොන components වලින්ද හැදිලා තියෙන්නේ? zoom එකේ ඇඩුත් One වෙනවනේ. is called task. One is called zoom එකේ ඇඩුත් duties වෙනවනේ. and other thing is called responsibilities. zoom එතකොට එකේ ඔයාලා හිටපුවම ඇඩ් දන්නවා පෙන්නනවනේ. එක job එකක් මේ තුන් જાතියෙන් තමයි හැදිලා ඒ තියෙන්නේ. full screen දාන්න නැතුව හරහට මම දාලා තිබ්බ එතකොට ඇඩ් පෙන්නනවා. පොඩි කියර යටි. responsibilities. Google ad වගේ. Right? ඔව් දැන් ඒක දැන් තමයි මට තේරුණා දැන් ඊට පස්සේ මම හැරෙව්වා. full screen දැම්මොත් තමයි මේ In the chat box you have said job මෙයාලා දාලා තියෙන purpose එකේ and job title. කොයි අතර දැම්මත් ඔක්කොම That is පෙන්නන්න not ටිකයි here. පෙන්නන්නේ. Now, when you take job title mean මොකද්ද? ඔයාලගේ designation එක කියන එකනේ. එතකොට මොකක් job purpose එක කියන්නේ මොකද්ද ඒ job එකේ අරමුණ කියන එක. HRIT. එතකොට job එකේ අරමුණ හරි ඒ designation එක හරි ඇවිල්ලා ඒ කියන්නේ ඒ job එක ඇයි ඒ job එක අඳුන්වන දේවල් ඇයි අපි ඒ job එක තියාගන්නේ කියන එක තමයි job purpose එක. යනවා යනවා. නමුත් අපි මෙතනදී කතා කරන්නේ දැන් අපි කියමු ඕනම දෙයක් මේ ලෝකේ ඕනම දෙයක් එක එක සංගතක වලින් තියෙනවානේ. ඒකේ voice video ඔයාලා එක පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවානේ ගලක් ගත්තොත් ඒක ආයෙ දැන් බැලුවොත් ආයෙ කීපයක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ගහක් ගත්තොත් එහෙමයි. මිනිස්සෙක් ගත්තොත් එහෙමයි. මේ රෙකෝඩින් එක අනිවාර්යෙන් සේව් වෙනවා රවි. වෙනස්ම සංගතක. වැඩි තියෙන්නේ ඇප් එක මම ඇප් එක try කරලා නැහැ හැබැයි ඇප් එකේ අනිත් ඇප් විදියමයි තිබ්බේ. දාලා රෙකෝඩින් එක ගැහුවා වීඩියෝ එකයි සාම්පල් එකක් ඇහුණා. කතා කරන්නේ. Right? මේක තව පාරක් බලමු නවත්තලා. So, job is made up with three components. So I told you what are these three components: tasks, duties, and responsibilities. Right? So you have to remember there are three components. There are three components of a job. Right. So what are these three components? මොනවාද මේ components තුන? First one is task. Second one is duty. Responsibility. Right. So these are the three components. Now we should learn what is a task, what is a duty, what is a responsibility. Right? අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ task එකක් කියන්නේ මොකද්ද? duty එකක් කියන්නේ මොකද්ද? responsibility එකක් කියන්නේ මොකද්ද? අපි දැන් මේක ගත්තොත් මේ තුනම එකම જાතියක්ද? නැත. right? අපි මේ ಜಾති තුන ගත්තොත් task එකක්, duty එකක්, responsibility එකක්. මේ ಜಾති තුනම එකම જાතියක් නෙමෙයි. ඒකනේ අපි point number 1 2 3 කියලා වෙන් කළා ලියාගත්තේ නේ? එතකොට දැන් අපි දැනගන්න ඕනේ මේ ಜಾති තුනම එකම જાතියක් නෙමෙයි නම් මොකද්ද මේ ಜಾති තුන? මොකද්ද මේ ಜಾති තුන? එතකොට මේ ಜಾති තුනේ වෙනස මොකද්ද කියන එක. right? Right. Now we are going to learn about what is the task, what is the duty, what is the responsibility, and what are the differences between a task and a duty, and what is the difference between a duty and a responsibility, and what is the difference between a task and a responsibility. Right? Right. Now after this session, like you should know what is a job, right? What is a job? What is a job analysis? What does the job designing mean? And what are the components of a job? And what are the differences between these three components? Right?
let's see, what does task mean? Yeah. So someone has said a task can be known as a piece of work to be done. Good. So a task. දැන් ඔයාලට පේන විදිහට මේ තියෙන components තුනෙන් පොඩිම component එක මොකක්ද? What is the smallest component in this list? Just think about it. What is the smallest component? What is the biggest component in these three components of a job? Task is task, duty, responsibility. මේ තුන ගත්තහම මොකද්ද පොඩි, මොකද්ද ඊළඟට ලොකු, මොකද්ද ලොකුම දේ? අපි සාමාන්‍ය දැන් අපි සාමාන්‍ය ජීවිතේ අපි දන්නවා අපි කාට හරි ටාස්ක් එකක් දෙනවා. අපි කියනවා අපි කාට හරි රෙස්පොන්සිබිලිටි එකක් දුන්නා කියලා. නිකන් හිතන්න. අපි කියනවා අපි සාමාන්‍ය ජීවිතේ මම මෙයාට ටාස්ක් එකක් දුන්නනේ කරන්න. මම මෙයාට මේ පුද්ගලයාට මම දුන්න ටාස්ක් එකක් කරන්න. එතකොට තවත් කෙනෙක් කියනවා මම මෙන්න මේ පුද්ගලයාට ඩියුටි එකක් දුන්නා කරන්න. හරි? තවත් කෙනෙක් කියනවා මම මෙන්න මේ පුද්ගලයාට රෙස්පොන්සිබිලිටි එකක් දුන්නා. එතකොට මොකද්ද ඔයාලා හිතන්නේ මේකේ පොඩිම අපි ටාස්ක් ඩියුටි රෙස්පොන්සිබිලිටි කියලා ගත්තාම වැදගත්කමෙන් වැඩිම මොකද්ද? වැදගත්කමෙන් අඩුම මොකද්ද? හැමදේම වැදගත්. නමුත් comparatively මොකද්ද වැදගත්කමෙන් අඩුම සහ වැඩිම වෙන්නේ? Yeah. Responsibility can be known as the biggest. Very good. So, now you know the concept. No? අපි දන්නවා අපි කෙනෙකුට ටාස්ක් එකක් දුන්නා කියන්නේ අපි පොඩි assignment එකක් මොනවා හරි දෙයක් piece of work එකක් දීලා අපි කරන්න. එතකොට ඒක ඇවිල්ලා සාමාන්‍ය පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි කියනවා අපි කෙනෙකුට දුන්න ඩියුටි එකක් කරන්න. එතකොට ඩියුටි එකක් කියන්නේ සාමාන්‍ය ටාස්ක් එකකට වඩා තව පොඩ්ඩක් වැදගත්කමක් වැඩි දෙයක්. right? එතකොට අපි තව කෙනෙකුට කියනවා අපි මෙන්න මෙයාට දුන්නානේ රෙස්පොන්සිබිලිටි එකක් හෝල්ඩ් කරන්න. right? එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ ටාස්ක් එකට ඩියුටි එකටත් වඩා තවත් වැදගත් දෙයක්, වැදගැම්මක් ඇති දෙයක් තමයි රෙස්පොන්සිබිලිටි එකක් කියන්නේ. අපි නිකන් පොඩි එක්සැම්පල් එකක් හිතමු ඒකට. අපි හිතමු හරි. අපි නිකන් හිතමු අපි ඉස්කෝලේ යන කාලේ අපේ ස්පෝර්ට් මීට් එක දැන් තියෙනවා. සාමාන්‍ය මාර්ච් වලනේ ස්පෝර්ට් මීට්ස් තියෙන්නේ. right? So we are going to organize our sports meeting. Right? So now let's see, now we are going to have the sport meeting in March, and so we have called for a meeting, right, by the games captain. හිතන්නකෝ අපේ ඉස්කෝලේ අපේ games captain දැන් sport meeting එක organize කරන්න පොඩි committee එකක් පත් කරලා දැන් meeting එක තියෙනවා. එතකොට අපි දන්නවා අපේ games captain ඉස්සෙල්ලාම අඳුර ගන්නවා අපේ sport meet එකේ තියෙන එක එක දේවල්. අපි මෙන්න agenda එකක් හදා ගන්නවා මුලින්ම නේ. එතකොට මේ agenda එකේ අපි ගත්තාම අපි දන්නවා අපි ඉස්සෙල්ලාම අපේ guest chief guest welcome කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ chief guest ඇතුළට ආපුවාම national anthem එක play කරන්න තියෙනවා. ඊට පස්සේ national anthem එක play කරන් පස්සේ අපේ ප්‍රධාන අමුත්තවත් සහභාගී කරගෙන පහන පත්තු කරනවා නේ. ඊට පස්සේ ස්පීච් එකක් තියෙනවා. එතකොට ඒ ස්පීච් එකට පස්සේ අපි ගේම්ස් පටන් ගන්නවා. එතකොට අපි දන්නවා මේ ගේම්ස් පටන් ගන්නකොට මොන ගේම්ස්ද ඉස්සෙල්ලා යන්නේ, මොන ගේම්ස්ද ලන්ච් එකට හරි ටී බ්‍රේක් එකට හරි පස්සේ යන්නේ කියලා නේ. ඊට පස්සේ අපි දන්නවා අපි ආයි ස්කූල් සෝං එක හරි නැෂනල් ඇන්තම් එක හරි කියලා ඉවර කරනවා ස්පෝර්ට් මීට් එක කියලා අපි හිතන්න. as an example. එතකොට මම මේ දැන් කියපු ඔක්කොම දේවල් චීෆ් ගෙස්ට් පිළිගැනීම, එතකොට එයාලව ගෙනල්ලා අසුන් වල ඉඳවීම, එතකොට ජාතික කොඩිය එසවීම, පහන පත්තු කිරීම, ජාතික ගීය ගායනා කිරීම,
තමයි මේ පොඩි items අපේ sports meet එකේ නේ. එතකොට අපි මෙන්න මේ වගේ පොඩි items වලට අපි කියනවා task කියලා. Right? I took the example of a sport meet because now I know that everyone has gone to a school and have this experience, right? If I don't like to take an example from office environment because I know that everybody is not in the office environment. That's why, right? But you can think of another example as well, right? Now going back to the example, now you know, now the things what we discussed, right? Those things are called tasks. මේ පොඩි items, right? පොඩි items වලට අපි කියනවා task එකක් කියලා. So what are the tasks of this organizing this sport meet? Welcome the chief guest, right? Singing the national anthem, lighting the oil lamp. So then let's say now conducting the games, giving the tea break, like that, right? Now you know what are the tasks. Those are some of examples, right? Then we have the term called duties. What are the duties of this example? එතකොට අපි කිව්වා task එකට වඩා පොඩ්ඩක් ලොකුයි duty කියන එක. මොනවාද duty වලට අපිට හිතන්න පුළුවන් example එකේ? අපි හිතමු බලමු අපේ chat box එකේ can send me the recording today's session. Right, so anyway we are going to share the recording. So even myself is taking the recording and one of our other students, right? So after completing this session, these people will share the recording through WhatsApp. Okay, so don't worry about it, right? එතකොට අපි දැන් we were trying to identify tasks and duties, right? හරි. එතකොට අපේ example එකේ අපි දැන් identify කරගමු මොනවාද duties කියන එක. right? එතකොට duties ඇවිල්ලා අපි හිතමු දැන් අපි කියවනේ අපි task ටිකක් identify කරගත්තා. අපි කිව්වා national anthem එක play කරන්න තියෙනවා, national flag එක උස්සන්න තියෙනවා, එතකොට අපේ පහන පත්තු කරන්න තියෙනවා, ප්‍රධාන අමුත්තව පිළිගන්න තියෙනවා, right? Those are tasks. duties වෙන්නේ අපි හිතමු අපි දැන් පහන පත්තු කරන තැන මොකද්ද වෙන්න ඕනේ? පහන පත්තු කරන්න arrange කරලා තියෙන තැන අපි අනිවාර්යෙන් ගිනි පෙට්ටියක් ready කරලා තියෙන්න ඕනේ. අපි එතකොට මොනවා හරි candle එකක් ready කරලා තියෙන්න ඕනේ. ඒ candle එක ලස්සනට decorate කරලා තියෙන්න ඕනේ නේ? පොල් තෙල් දාලා තියෙන්න ඕනේ පහනට. හරි? එතකොට national flag එක අපි මේ ඔසවන තැන national flag එක අමුණලා හරි විදිහට ඒක organize කරලා තියෙන්න ඕනේ නේ? එතකොට අපි අමුත්තන්ව ඉඳවනවා නම් ඒ ඉඳවන තැන් ලස්සනට label කරලා ඒ විදිහට කරලා තියෙන්න ඕනේ. එතකොට අන්න ඒවා organize කරලා තියෙන එකට අපි කියනවා duties කියලා. Right? So those are some examples for duties. Now you know what is the difference between a task and a duty. Right? So duties are somewhat important than tasks. Tasks are also important, but comparatively, duties are important than tasks. Right. So someone has said a task that managing the events. Right. Yeah. Managing small events. Like those are like duties. A task or action that one is required to perform. Yes. When you take a task, that is an action that someone has to take. Right? Now you know the difference between a task and a duty. So what is the responsibility then? Now responsibility is made up with different duties, right? So
now you know, going back to the example, right? Let's say now we said now lighting the lamp and arranging the lamp, arranging the national anthem, making the seat arrangement, all these things we call duties. එතකොට මේ ටික ඔක්කොම හරියට arrange කළා. හරියට අපේ sport meet එක ඉවර කරන එක responsibility එකක් වෙනවා. එතකොට ඒ responsibility එක තියෙන්නේ කාටද? අපේ මේ උදාහරණේ අපේ games captain ගේ අතේ. එතකොට she is holding the responsibility of having a successful event, right? So that is kind of a responsibility. Now can you see, when you compare our example, now we discuss some of tasks, some of duties and some of responsibilities. But did you figure out under task we had number of tasks, ne? අපි දැන් importance එක task එකේ අඩු වුණාට අපිට quantity wise ගත්තාම ගොඩාක් task තිබ්බා. ඊට පස්සේ duty එකට එනකොට task 10ක් තිබ්බනම් duties තිබ්බේ 5ක් විතර. නේ? ඊට පස්සේ responsibility එක I said that games captain is holding the responsibility of completing the event successfully. ඒතකොට responsibility එක වැදගත්කමින් වැඩි වුණාට quantity එකෙන් අඩුයි. නේ? ඒ මොකද ඒකේ හැමදේම අන්තර්ගතයි. So now you know what is the difference between task, duty and responsibility. When you take the importance, you see responsibility is having the biggest importance. Duty is next, task is next. But when you take the quantity of this, you have a significant number of tasks and lesser number of duties and maybe like 2 or 3 responsibilities. Right? Did you understand it? Yeah, responsibilities are areas for which you are answerable. Yeah, could be. That is like, since you are holding responsibility, so that means you are answerable. You have given a responsibility which is having a big importance. But also when you are, let's say now you have given a task to perform, there also you are answerable, but the gravity is less. නේ? අපි task එකක් දුන්නහම අපි answerable තමයි. නමුත් gravity එක ගත්තාම අපි ඒකට answerable gravity එක ගත්තාම ඒක responsibility එකක් තරම් ලොකු නෑ. හරි? අපි හිතමු දැන් මේ example එකේම අපි හිතමු දෙයක් sport meet example එකේ හරි principal දෙනවා games captain ට ඔන්න ඔයාගේ අතේ තියෙන්නේ ඔයාගේ responsibility එක ඇවිල්ලා අපේ මේ පාර 2021 sport meet එක ලස්සනට conduct කරලා ඉවර කරන්න. So one responsibility, right? But now as the games captain we should know what duties we have to assign to which person, what task that is there when we are organizing this sports event, right? To whom we are going to give these tasks and to whom we are going to give these duties. එතකොට ඔයාලා දන්නවා දැන් අපි tasks වගේ දේවල් පොඩි සාමාන්‍ය කියන්නේ අපි හිතමු සාමාන්‍ය ජූනියර් prefects ලට වගේ task ටික assign කරන්න පුළුවන්. ඒතකොට duties කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වැදගත්මකට වැඩි ටිකක් ඊට වඩා පොඩි දෙයක් වැඩි දෙයක් නේ. ඒතකොට අපි duties සාමාන්‍යයෙන් assign කරනවා senior prefects ලට නේ. ඒතකොට games captain ගේ අතේ තියෙනවා මේක හරියට conduct කරන responsibility එක. Right? That's how we can explain tasks, duties and responsibilities. Right? When you take the gravity, task is having a lesser gravity, duty is more important than task, and responsibility is having the biggest gravity. That's why
we are giving responsibilities, we are assigning responsibilities to senior persons, maybe to qualified person, maybe to well-educated persons, maybe to well-experienced persons. Right? Right. අපි මේ 3 components කියලා මේ ටිකත් list down කරගන්න. So now you can write down this note. This is actually a graph, right? Please draw this graph in your notebook. There I have explained what are tasks and what are duties and what are responsibilities. වීඩියෝ කියන්නේ ලියාගන්න කියලාත් දන්නේ මොකක් හරි එකක් තියෙනවා. ස්ටක් කරලා. ඔව්. ලියාගන්න දෙන්නේ. වීඩියෝ අපේ ඔන්නේ කොහොමද රෙකෝඩ් කරේ? හදිස්සිය කියනවා අපිට වක් කියන්න බෑ එක්ස්පෙරිමන්ට් කරන්න නේ.
Hope everyone noted this down. Okay, so I will just recap this. Now you know we have three components of a job. What are they? Tasks, duties and responsibilities. Right? එතකොට අපේ මේ job එකක් හැදිලා තියෙන්නේ මොන වැන්ද? task වලිනුයි, duties වලිනුයි, responsibilities වලිනුයි. එතකොට task එකක් කියලා අපි කියන්නේ අපි එක එක පොඩි පොඩි කෑලි වලට කඩපු වැඩ ටිකක්. right? එතකොට ඒ වැඩ ටික අපි හිතමු වැඩ 10කට කැඩිලා තියෙනවා. එතකොට අපි එක වැඩකට කියනවා task එකක් කියලා. එතකොට අපි මේ වැඩ 10කට කඩපු task එක සීරීස් එකක් විදිහට ගත්තාම ඒකේ අපිට තියෙනවා duty එකක් create වෙලා. So that is what called a duty is. එතකොට අපි මේ බාරගත්තු task ටිකයි duties ටිකයි හරි විදිහට perform කළා successfully ඒ දේ කරන obligation එකට අපි කියනවා responsibility එක කියලා. right? So now it's clear the difference between a task, duty and a responsibility. Now you know why a task, duty, but why the gravity is higher in a responsibility and why a lesser gravity in a task. Right? Is it clear for everyone? Is it clear for everyone? Right. Okay. Let's move on. Right? Okay. Then okay. Now here we have given the proper definition of a job design. Right? So job design means function of arranging tasks, duties and responsibilities into one organizational unit of work for the purpose of achieving a certain objective. Why are we doing all these things? Why are we dividing these functions to tasks, duties and responsibilities? Right? Why? Because everyone in the organization want to achieve a certain objective. So the function of this function is called job designing. What is that function? The function of arranging tasks. These are the most important terms. The function of arranging tasks, duties and responsibilities into one organizational unit of work. So what's the purpose of job design? Is to achieve a certain objective of the organization. Right? So now you know what does job designing mean. Right? Okay. So what is the importance of job design? What is the importance of job design?
මෙහෙම හිතමු. අපි දැන් කිව්වා අපි job designing කියන්නේ අපි අපේ duties, task, duties, responsibilities අඳුරගෙන analyze කරලා ඒවා වෙන වෙනම categorize කරලා අදාළ අයට අදාළ විදිහට job එක design කරන process එක කියලා. එතකොට අපි මේ job designing කරන්නේ ඇයි? ඒක මොකක් හරි වැදගත් දෙයක් නිසා. එතකොට අපි මේ job designing කිරීමෙන් මොකද්ද වෙන්නේ? අපි හිතමු අපි කිසි දෙයක් without performing a job analysis, without doing a job design, but as we assign some job duties and responsibilities to certain people. Let's think like that, right? So you take one organization, right? And you think that in that organization we have different jobs. So without analyzing it, without designing properly, we are assigning these jobs to any person. හරි? එහෙම හිතන්න පොඩ්ඩක්. එතකොට අපි අපේ example එකේ කිව්වේ අපේ organization එකේ එක විදිහේ jobs තියෙනවා. අපි ඒවා හරියට study නොකර, හරියට analyze නොකර, හරියට design නොකර අපි එන employee-ට ඒ එක jobs බෙදලා දෙනවා. අපි අඩුම තරමේ දන්නේ මේ job එක කරන්න පුළුවන් කාටද? මේ job එක කරන්න කොච්චරක් qualification ඕනේද? කොච්චරක් knowledgeful වෙන්න ඕනේද? කොච්චරක් experience ඕනේද? ඒවා මොකෝත් අපි බලන්නේ මේ මිනිස්සයා එතකොට කොච්චරක් competencies තියෙන්න ඕනේද? ඒවා මොකුත් බලන්නේ නැතුව අපි අපේ සේවයට බැඳෙන ඕනම කෙනෙකුට ඕනම job එකක් assign කරලා දාන්න. successful වෙයිද? අපි ඒ විදිහට job එකක් කෙනෙකුට assign කරොත් අපි successful වෙයිද? ඒ මිනිස්සයා successful වෙයිද? අපේ employee successful වෙයිද? මොකද වෙන්නේ? අපි කිසි දෙයක් හිතන්නේ නැතුව බලන්නේ නැතුව මේ job එක මෙයාට suitable ද කියලාවත් හිතන්නේ නැතුව person A ට job එක assign කරනවා. අපි fail ද successful වෙයිද? What do you think? Fail. Unsuccessful means. අපි fail වෙයිනේ. මොකද reason එක? මොකද අපි දන්නේ අපි අඳුරගෙන නැහැ අපේ job එක මොකද්ද? අපේ job එක කරන්න ඕන qualification මොනවාද? අපේ job එක කරන්න ඕන experience මොනවාද කියලා. ඒකට අපි අඳුරගෙන නැහැ person A ට මේ qualification තියෙනවද? person A මොන වගේ පුද්ගලයෙක්ද? person A ට කොච්චර competency level එකක් තියෙනවද? මේ කොච්චර energy level එකක් තියෙනවද? ඒවා අපි මොකද දන්නේ නැහැ. අපි දැන් කියනවා person A ට මෙන්න මේ job එක තියෙනවා මෙන්න මේක perform කරන්න කියලා. දැන් අපි හරියට job එක අඳුනගෙනත් නැහැ. හරියට අපේ employee අඳුනගෙනත් නැහැ. ඒකට අපි දෙපැත්ත ගැනම කිසිම idea එකක් නැතුව තමයි මේ job එක assign කරලා තියෙන්නේ. So definitely we are going to fail. Right? So that's why job designing is very important. That's where job analysis is very important. When you are performing a job analysis, when you are doing a job designing, then you know you are you have a chance to study the function properly. You are dividing it into separate departments, right? You are dividing that function into individual assignments. Then you are identifying what kind of a person would be suitable for this job. What kind of a person would be suitable for job B? What kind of a person will be suitable for job C? Like that. Eh? When you are completing this job analysis and job designing only, you will identify the suitable characteristics of that person. අපි මේ job designing එකයි job analysis එකයි කරනකොට තමයි තමයි අපි දැනගන්නේ අපේ මේ jobs වලට මොන විදිහේ පුද්ගලයන් suitable
වෙනවද අපි මොන විදිහේ පුද්ගලයන්ටද මේ ජොබ් එක මේ ජොබ් බාර දිය යුත්තේ කියලා. So without performing a job analysis or a job design, you can't identify the suitable person. So because of that, now you know performing a job analysis and job designing is very really important, right? Otherwise, what will happen? Now, without thinking about anything, you are assigning a job to a person. අපි හිතමු ඒ මනුස්සයාට කිසිම සුදුසුකමකුත් නැහැ. ඒ මනුස්සයා මේ ජොබ් එක කරන්න දන්නෙත් නැහැ. හරි? එතකොට මොකද වෙන්නේ? ඒ මනුස්සයා efficiently මේ ජොබ් එක කරයිද? නැහැ. ඒ මනුස්සයාගේ productivity එක වැඩි වෙයිද අඩු වෙයිද? ඒ මනුස්සයාට productivity එක ඇතුව වැඩේ කරන්න පුළුවන් වෙයිද? බැහැ. නේ? මොකද ඒ මනුස්සයා දන්නේ නැහැ employee efficiency කියන්නේ හරියට වැඩේ කරන්න දන්නවද කියන එකනේ. ඒකට හරියට හරි විදිහට වැඩේ කරන්න දන්නවද කියන එක. ඒකට හරියට හරි විදිහට වැඩේ කරන්න දැනගන්නත් ඒ පුද්ගලයා suitable වෙන්න ඕනේනේ. ඒ මනුස්සයාට තේරෙන්න ඕනේ මේ job එක මොකක්ද කියන එක. නේ? එතකොට productivity වැඩි වෙන්නවත් efficiency වැඩි වෙන්නවත් effectively කරන්නවත් පුළුවන්ද ඒ පුද්ගලයාට ඒ job එක? බැහැ. මොකද අපිට එහෙම expect කරන්නත් බෑ. මොකද අපි හරි විදිහට අඳුරගෙන හරි පුද්ගලයාව නෙමෙයි ඒ job එකට select කරලා තියෙන්නේ. So that is what will happen if we want do the job analysis and do the job designing properly. There's a high chance of giving a wrong job to a wrong person if we are not doing job analysis and job design, right? If we will give this job to a wrong person, what will happen? There won't be any efficiency. There won't be any productivity. There won't be any effectivity, right? So what will happen? අපි දැන් වැරදි පුද්ගලයාට ජොබ් එක දීලා අපි දැන් එයාට කරගෙන යන්න කියනවා. right? දැන් මේ මිනිස්සයා අනේ මට මේක කරන්නත් බෑ මම කරන්න දන්නෙත් නෑ කියලා හිත කරනකොට එයාට satisfaction එකක් තියෙයිද එයාගේ ජොබ් එක ගැන? Definitely not, right? So that person will be demotivated. No, that person is not satisfied about his job because he doesn't know how to perform this correctly, how to perform this successfully. No, so we have given a wrong job to a wrong person. That's why we are telling that, that's why we are emphasizing in HR, we have to find the right person at the right time, right? So we have to pick our employees, suitable employees to the suitable job. Otherwise, what will happen? We can't see any efficiency. That person doesn't know how to perform this job, how to do this job correctly, right? Then how we can expect productivity from that employee, right? Without knowing to perform the job correctly, he can't do it productively. Okay? So what will happen? Then the boss might be raising that you can't perform this job properly. No? It was so many complaints, right? Then what will happen? With these complaints and negative feedback, this employee will get demotivated. This employee will be dissatisfied about his job. Ne? අපි හිතමු අපි හැමදාම employee කෙනෙකුට කියන ඔයා මේ වැඩේ හරියට කළා නැහැ. negative feedback හම්බ වෙනවා නම් මෙතන වැරදි අතන වැරදි මේක හරියට කළා නැහැ කියලා හැමතිස්සෙම negative feedback හම්බ වෙනකොට එයාට perform කරගන්න බැරුව මොකද වෙන්නේ? එයාගේ satisfaction level එක අඩු වෙනවා. ඊට පස්සේ එයා demotivate වෙනවා. නේ? ඊට පස්සේ එයාට training and development අවශ්‍ය වෙනවා. So he might need training and development, more training and more development. ඊට අමතරව මොකද වෙන්නේ? එයා හරි helpful එයාගේ health එක decline වෙන්න පටන් ගන්නවා. මොකද you know that your working environment cause a lot to your health factor, right? අපි හිතමු අපි හැමදාම
කියලා අපේ ජොබ් එකේ අපි හැමදාම බැනුම් අහ ගන්නවා නම් හැමදාම නෙගටිව් ෆීඩ්බැක් ගන්නවා නම් අපි සැටිස්ෆැක්ෂන් එක නැති වෙලා ඩීමෝටිවේට් වෙලා දීර්ඝ කාලයක් වැඩ කරනකොට මොකද වෙන්නේ? අපි නිකම්ම ඩිසපොයින්ට් වෙනවා නේ? ස්ට්‍රෙස් වෙනවා. රයිට්? නේද? එතකොට අපේ හෙල්ත් එක අපි හෙල්දි නැති වෙනවා නේ? අපි හැමදාම ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් අපි හැමදාම ඩිසැටිස්ෆයිඩ් වෙලා ඉන්නවා නම් අපි අනිවාර්යෙන් ලෙඩ වෙන්න දීර්ඝ කාලීනව එහෙම ඉන්නකොට ලෙඩ වෙන්න පටන් ගන්නවා. right? එතකොට මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද අපි හරියට අපේ ජොබ් එක ඇනලයිස් කරලා හරි විදිහට ජොබ් එක ඩිසයින් කරලා හරි පුද්ගලයාට ජොබ් එක අසයින් කරේ නැති වුණොත් මෙන්න මේ ප්‍රතිවිපාක වෙන්න පුළුවන්. right? So what will happen if we won't do the job analysis properly, job designing properly, then we won't identify the correct person. So why it is important? Because if we want to have employee efficiency and effectivity to the maximum, we should define our job properly. So one importance of job design is that is helping us to increase the employee efficiency, right? So that is one importance. So what is the other importance? Job designing and job analysis is helping us to increase the employee productivity, right? So that is helping us to increase the productivity. And also by assigning the correct job to the right person, we can increase employee satisfaction, right? So we can increase employee satisfaction and thereby increase employee healthness, right? So now you know අපි ගත්තොත් අපි දැන් හිතමු අපි ඒකෙම අනිත් පැත්ත. අපි දැන් example එකක් discuss කරානේ if we are going to if we have given a wrong job to a wrong person, right? What will happen කියලා. එතකොට අපි බලමු දැන් අපි හරියට analyze කරලා හරියට job එක identify කරගෙන හරි පුද්ගලයාට දුන්නොත් මොකද වෙන්නේ? That person know how to perform. නේ? අපි හරි පුද්ගලයාට දුන්නාම ඒ පුද්ගලයා the chat box they have said we get a lack of confidence. Very good. Lack of confidence and will get depression. Very good. අපි වැරදි පුද්ගලයාට දුන්නාම එයා confident නෑ ඒ job එක හරියට කරන්න. මොකද ඒ පුද්ගලයා දන්නේ නෑ ඒ job එක හරි විදිහට කරන්න. ඒකට එයාගේ confidence level එක අනිවාර්යෙන් බහිනවා. ඊට පස්සේ ගොඩාක් කාලයක් long term එයා dissatisfied වෙලා satisfaction නැතුව වැඩ කළා එයා depressed වෙනවා stress වෙනවා නේ ඒ වගේ දේවල් වෙනවා එතකොට අපි හරි විදිහට job එක analyze කරලා හරි පුද්ගලයාට ලබා දුන්නොත් මොකද වෙන්නේ then that person know how to perform that job role, right? He has the required knowledge to perform that job role. He has the correct required qualifications, required experience to perform that job role. Then that suitable person know what are his duties and responsibilities and what he should do in order to be successful in his job role. So what will happen? Then the employee efficiency and effectiveness will be increasing. Then we can increase the employee productivity. So by then, now this person is getting so many positive feedback, the boss is praising him, right? So then he will be more motivated to perform his job. He will be very satisfied. Now that person will be very happy. So he can perform his job role very well, right? So his health, so it is affecting to his health factors well. So you can have good health with your employees. So you don't need to invest more in training and development. So because of
these are the importance of job design. Now you know, if we won't perform a job designing and job analysis process correctly, properly, you won't be successful as the management, and also even our employee won't be happy. So that's why we are emphasizing we should do a job analysis and a job design before assigning a job to a person. නැත්තම් මොකද වෙන්නේ? management එකත් fail වෙනවා, employee fail වෙනවා. So both parties will achieve nothing. Right? හරි. ඔයාලට තේරුණාද දැන් ඇයි අපි අපේ job description and job assigning කියන එක මෙච්චර important කියන එක? Very good. Someone has said that low risk, errors on task on heading, less supervision, really good. Because now, if we have identified the correct person with proper qualifications, experience, right? Then, when we have assigning the correct job to the right person, we don't need to supervise him anymore. Yeah? Because he knows, he is very confident about his job, right? He knows what to do. එතකොට අපි ගොඩාක් සුපර්වයිස් කරන්න ඕනේද? නැහැ. අපි ගොඩාක් ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් දෙන්න ඕනේද? නැහැ. එතකොට අපි දන්නවා මේ පුද්ගලයා එයාගේ දැනුමේ මට්ටමින් මේ ජොබ් එක හරියට perform කරයි යයි කියලා. Right? So those are the importance of job design. Okay? I hope that is clear now. මම ඔයාලට භාෂා දෙකෙන්ම හරි හොඳට explain කරා. තව මොනවා හරි ඔයාලට explain කරන්න අවශ්‍ය නම් මට chat box එකේ දාන්න. එතකන් අපි මේ අපේ note එක මේක note down කරගමු. What are the importance of job design? ඒකට ඔයාලා මේක ලියන ගමන් ඔයාලට තව examples ලියන්න මතක් වෙනවා නම් මේ ගාම ලියා ගන්න note එකේ. අපි මේ විදිහට ඊතල දාලා තියෙන්නේ මොකද මේ එකකට එකක් interrelated. Right? So you know employee without having employee efficiency, you can't have employee productivity. Without having employee productivity, you can't have employee satisfaction. Like that. So those things are interrelated. මේ හැම දෙයක්ම එකකට එකක් එකට තමයි යන්නේ.
question is asking what is a risk calculation. Risk calculation ඔයාලා mean කරන්නේ ඒ කියන්නේ company එකකද? Maybe you are asking about ROI, return on investment, right? So risk calculation means generally, so let's say now you are investing something, right? So you are investing on your human resource, you are investing on some resources, right? On purchasing machines like that. එතකොට අපි risk calculation එකේ සාමාන්‍යයෙන් කරන්නේ අපි මේ investment එක කරන එකේ return එකත් එක්ක compare කරනකොට අපි return එකේ possibility එකත් එක්ක compare කරනකොට අපිට කොච්චරක risk එකක් තියෙයිද කියලා ratio එකක් වශයෙන් අඳුන ගැනීම. right? එතකොට ඒ කියන්නේ අපේ investment එකට අනුගතව කොච්චර risk එකක් අපිට තියනවාද කියලා ratio එකකින් ඒ කියන්නේ ඒක formula එකක් තියෙනවා. එතකොට ඒකට දාලා අපි ratio එකකින් අඳුර ගන්නවා අපිට අපේ return එකට කොච්චර අපේ investment එකට කොච්චර risk එකක් return එකක් තියනවාද කියලා. right? It may be like maybe 5%, maybe 100%, maybe 90% like that. risk එක අඩු නම් ලොකු අගයක් එනවා. risk එක වැඩි නම් අපිට පොඩි අගයක් එනවා. Now we are going to learn about techniques of job designing. Right? There are some techniques when you are performing job designing. Right? What are they? You can see that I have listed down 6 techniques under job designing. Right? One is scientific technique, job enlargement, job enrichment, job rotation, professional technique, group technique. හරි? මෙන්න මේ 6 තමයි මෙන්න මේ ටෙක්නික්ස් 6 තමයි අපිට job designing යටතේ එන්නේ. right? එතකොට මොනවාද මේ ටෙක්නික්ස් කියන්නේ මොනවාද? අපි job designing එක කරන්නේ කොහොමද මොන වෙලාවෙද කියන එක තමයි අපි මේ ටෙක්නික්ස් වලින් ඉගෙන ගන්න. right? So we'll go one by one. I'm going to explain you one by one. So what is a scientific technique? What is a scientific technique? අපි scientific technique එකක් කියන්නේ අපි දෙයක් සාමාන්‍යයෙන් scientifically කරනවා කියන්නේ මොකද්ද? අපි දෙයක් හරියට analyze කරලා ඉගෙනගෙන ඒක පොඩි පොඩි parts වලට බෙදලා හරි තැනට assign කරන එක. ඒකට ඒ කියන්නේ අපි ඉස්සලාම අපි බලනවා කුට්ටිය වශයෙන් මේක කොහොමද තියෙන්නේ කොහොමද කියලා බලලා ඒක හරි විදිහට බෙදලා හරි තැනට assign කරනවා. right? එතකොට මෙන්න මේ ටෙක්නික් එකට අපි කියනවා scientific technique කියලා. so
ඒක ඇවිල්ලා හරි theoretically කරන දෙයක්. එතකොට අපි කරන්නේ අපි අපේ objective එක achieve කරන්න අවශ්‍ය එක different duties and responsibilities අඳුරගෙන ඒක පොඩි parts වලට හදාගෙන ඒ දේ perform කරන්න අවශ්‍ය කරන විදිහ හරි විදිහට identify කරගෙන job design කරන විදිහ. right? එතකොට that we call scientific technique. This is a very technical technique, so this is not used like more occasionally. Okay, so that is called scientific technique. Then what about job enlargement? What is the next technique? Job enlargement. Right? If you can please write down these techniques, 6 techniques, then when I'm explaining you, you can make your notes under